නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, මිය පරලෝකීය තිබ්බොටුවාව ගමගේ පීදාස පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ නොම්බර 1-15 ග්‍රාම සංවර්ධන මාවත දෙපානම පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් අමිල ගමගේ මහතා ඇතුළු එතුමාගේ කලන මිතුරු පිරිස විසින්. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේදී ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා මේ සම්බුද්ධ ශාසනයේ පහළ වුණ මහා ශ්‍රාවක රත්නයන් දෙනමක් ගැන, ඒ දෙනම වහන්සේලා වදාළ ජීවිතයට ඊටාම වටිනා ගාථා. ඒ මහා ශ්‍රාවක රත්නයන් දෙනම තමයි අපගේ මහා කප්පින මහරහතන් වහන්සේ සහ චූලපන්තක මහරහතන් වහන්සේ. මහා කප්පින මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්චි මහා ශ්‍රාවක රත්නයක් අගතනතුරු ලැබුවා. ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතරේ භික්ඛු ඕවාදකාණං, භික්ෂූන්ට අවවාද කිරීමෙහි දක්ෂ භික්ෂූන් අතර අග්‍රභාවයට පත් වෙන්නේ යදිදං මහා කප්පිනෝ. මේ මහා කප්පින කියන මහතෙරුන් වහන්සේ. චූලපන්තක මහරහතන් වහන්සේ අගතනතුරු ලැබුවා. ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං. මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතරේ අග්‍රභාවයට පත් වෙනවා මනෝමයං කායං අබිනිම්මිනන්තානං. මනෝමය කය මැවීමෙහි දක්ෂ වූ භික්ෂූන් අතර අග්‍රබවට පත්වන්නේත් යදිදං චූලපන්තකෝ. චූලපන්තක මහතෙරුන් වහන්සේ. ඊළඟට චේතෝ විවට්ට කුසලානං. රූපාවචර ධ්‍යානයන්ට සමවදින භික්ෂූන් අතරින් අග්‍රවන්නේත් යදිදං චූලපන්තකෝ. චූලපන්තක මහරහතන් වහන්සේ. ඉතින් මේ මහරහතන් වහන්සේලා ගැන, මේ පින්වන්ත ජීවිත ගැන අහලා හිත් පහදව ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතයට විශාල පිනක්. උන්වහන්සේලා ජීවිතය සම්බන්ධයෙන් දරපු ආකල්ප හරි සුන්දරයි. නිකලෙස් හිතින් දරපු ඒ ආකල්ප අපේ ජීවිතයට අපි චුට්ට හරි ගලප ගන්නවා නම් ඒක අපේ ජීවිතයට විශාල යහපතක් පිණිස හේතු වෙන දෙයක්. බලන්න මේ අපේ මහා කප්පින මහරහතන් වහන්සේ වදාරන ගාථා. තමන්ගේ අනාගතය ගැන හිතලා හොඳ නරක තෝරා බේරාගෙන කලින්ම ඒ ගැන නුවණින් දැනගෙන කටයුතු කළොත් එයාගේ සිදුරක් හතුරු මිතුරු කාටවත් දැනගන්න බැහැ. බලන්න කොච්චර වටිනවද කියලා. තමුන්ගේ අනාගතය ගැන කල්ැතුවනම නුවණින් සලකලා බලලා හොඳ නරක හොඳට තෝරා බේරාගෙන නුවණින් යුක්තවම කටයුතු කරනවා නම් එයාගේ ජීවිතේ සිදුරක්, එයාට වරදින තැනක්, එයාගේ දෝෂයක් හතුරු මිතුරු කාටවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒ හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ හැඟවෙනවා කියන එක නෙවෙයි. එයාගෙන් වැරද්දක් වෙන්නේ. හොඳ නරක හොඳින් නුවණින් දැනගෙන කටයුතු කරන කෙනාගේ වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මහා කප්පින මහරහතන් වහන්සේගේ මේ ගාථාවලින් තේරෙනවා උන්වහන්සේ ආසා කරපු භාවනාවක් ආනාපාන සතිය. බලන්න කියන විදිහ බුදු සමිඳුන් වදාළ විදිහටමයි ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න ඕන. ඒ විදිහට ආනාපාන සතිය සම්පූර්ණ කළොත්, හොඳට භාවනා වශයෙන් වැඩුවොත් එයාට පුළුවන් ලෝකෙම එළිය කරන්න. වලාකුළු වලින් මිදුණු පුන් සඳ වගේ.
ආනාපානසති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා අතර තියෙන විශේෂ භාවනාවක්. විතර්ක සංසිඳවන භාවනාව. ඔහේ කල්පනා අස්සේ රිංග රිංග ඉන්න ලෝකේ කෙනෙකුට ආනාපානසති භාවනාව පුරුදු කරනවා නම් ඒ භාවනාව හොඳට වඩන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ඒ භාවනාව වඩන කෙනාට නිවන දක්වාම ඒ භාවනාවෙන් දියුණුව කරා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහටමයි කියනවා ආනාපාන සති භාවනාව කෙනෙක් පුරුදු කළ යුත්තේ. ඒ භාවනාව විතරක් නෙවෙයි අනිත් හැමදේමත් අපි පුරුදු කළ යුත්තේ බුදු සමිඳුන් වදාළ විදිහටමයි. ඇත්තෙන්ම දැන් මගේ හිත හරිම පිරිසිදුයි. සීමා රහිත කොට සිත වැඩුණු අවබෝධයෙන් යුක්තව වීරියෙන් වඩපු නිසා හැම දිසාවක්ම බබලනවා. නුවණ තියෙන කෙනාට කොයිතරම් ධනහානියක් වුණත් එයා ජීවත් වෙනවා. නමුත් කොච්චර ධනෙ තිබුණත් නුවණ නැති කෙනා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔන්න බලන්න මේ කියපු කතාවේ වටිනාකම. කෙනෙකුට නුවණ නැත්තම් එයාට කොච්චර ධනෙ තිබුණත් එයාගේ ජීවිතේ වැඩක් නැහැ. හැබැයි ධනෙ නැතත් නුවණ තියෙනවා නම් ආන් ඒ කෙනාගේ ජීවිතේ වටින ජීවිතයක්. තමන් අසන ධර්මයේ සැබෑම විනිශ්චය ලබා දෙන්නේ ප්‍රඥාවයි. කීර්ති ප්‍රශංසා ලබා දෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවන්ත මිනිසාට පුළුවන් දුක මැඩ සැප විඳින්නට. ඒ ප්‍රඥාව උපදවන දහම කුමක්ද? බුදුරජුන්ගේ දහමයි. චූලපන්තක මහරහතන් වහන්සේගේ සිදුවීම අපිට අදහන්න ලැබෙනවා. ඒ සිද්ධිය අහද්දී තේරෙවි පින්වතුනේ කොච්චර දුර්වල ජීවිතද මේ සම්බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වුනේ කියලා. ඒ නිසා මේ තමන් අහන ධර්මයේ සැබෑ විනිශ්චය ප්‍රඥාව විසින් කියනව ලබලා දෙන්නේ. නිසා කෙනෙකුට ලැබෙන දේවල් අතරේ කෙනෙකුගේ ජීවිතේ වටිනාකමින් වැඩිම දේ තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව තිබුණ උත්තමයෝ මේ ජීවිතය ගැන වදාරන ධර්මයන්. බලන්න මේ යථාර්ථය අදාළ වෙන්නේ අදට විතරක් නොවේ. අනිත් එක මේ කරුණේ අద్භූත පුදුම දෙයක්ුත් නැහැ. යම් කරුණක තියෙන්නේ ඉපදීමයි මරණයයි නම් ඒකේ තියෙන පුදුමේ මොකද්ද? මේ කිව්වේ ජීවිතය ගැන. ජීවිතේ මේ ධර්මතාවය අදට විතරක් අදාළ වෙන එක නෙමෙයි කියනවා. ඉතින් මේකේ මහා අద్භූත පුදුමිකුත් නැහැ කියනවා. ජීවිතය තුළ තියෙන්නේ මේ ඉපදීම මරණය කියන එක නම් ඒකේ අය 아무තු අරුමයක් නැහැ. ජීවිතයක් උපදිනකොටම මරණයත් එනවාමයි. උපදින තාක්ම මැරෙන්න සිද්ධ වෙනවා. සත්වයන්ගේ ස්වභාවය ඕම් ඔච්චරයි. ජීවිතේ අපි උපදිනකොටම යමක් අරගෙන ආවා නම් ඒ උපදිනකොටම අරන් ආපු දේ මරණයයි. හැමදෙනාම අරන් ආවා. උපදිනකොට මිටිමොල වාගෙන ආවා වගේ ගෙනව්වේ මරණය. ඒක අනිවාර්යයෙන්ම අපිට උරුම එකක්. කෙනෙක් මැරුණාම ඒ වෙනුවෙන් තව කෙනෙක් ඇඬුවා කියලා අර මැරුණ කෙනාට කිසිම පළක් නැහැ. මලකුණක් වෙනුවෙන් හඬා වැළපීම කීර්ති ප්‍රශංසා ලැබෙන දෙයක් නොවේ. ශ්‍රමණ බමුණන් වර්ණනා කරපු දෙයක්ුත් නෙවෙයි. නමුත් ප්‍රඥාව නැති කෙනාට නම් ඒක මහා වටින එකක්. ප්‍රඥාව නැති ලෝකේ හදිසියේ මලගමක් ඉස්සරහා ඇඬුවේ නැත්නම් ඒකත් මහා ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රඥාවට අදාළ එකක්. හඬපුවාම ඇස්වලටත් අමාරුයි. ඇඟටත් අමාරුයි. පෙනුමත් නැතිව යනවා. නුවණයි කල්පනාවයි දෙකම දුර්වල වෙනවා. එතකොට එයාගේ හතුරන්ට තමයි සතුටු. හිතවතුන්ට නම් ඒකෙන් සතුටක් උපදින්නේ නැහැ. ඒ නිසා ගෙවල් වල ඉන්න අය නුවණ තියෙන බහුශ්‍රත උතුමන්වයි ඇසුරු කරන්නට කැමති වෙන්න ඕන. මේ කිව්වේ ගිහි අයට. විශේෂයෙන් මේ රහතන් වහන්සේ මේක ගිහි අය උදෙසාම වදාරලා තියෙනවා. හේතුව ගිහි මිනිස්සුන්ට උතුම් සංගරුවන ඇසුරු කරනවා කියන එක ටිකක් මේ දුර්ලභ කාරණාවක්, අපහසුයෙන් කරගත යුතු කාරණාවක් නේ. ඒතකොට නුවණැති උතුමන්ව ඇසුරු කරන්න කැමති වෙන්න කියනවා. ධර්මයේ දන්න බහුශ්‍රත උතුමන්ව ප්‍රඥාවෙන් යුක්තවයි ඒ උතුමන් කටයුතු කරන්නේ. ඒ උතුමන්ගේ ජීවිත හරියට
වතුර පිරුණ ගංගාවක් තරණය කරන නැවක් වගේ. හොඳට වතට පිරිච්චි ගංගාවක් සුවසේ තරණය කරන නෞකාවක් වගේ කියනවා. නුවණැති උතුමන්ගේ ජීවිත. ඉතින් එහෙම නුවණින් දිලුණ මහා මුනිදුන් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට මේ ජීවිතේ සරණයන්ට වාසනාව ලැබුණා. ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඇසුරට පැමිණිලා ජීවිත සැපවත් වෙච්ච හැටි හරිම පුදුමයි. ඒ ගැන හොඳට තේරෙන සිදුවීමක් තමයි පින්වතුනි අපේ චූල පන්තක මහරහතන් වහන්සේගේ සිද්ධිය. උන්වහන්සේට පන්තක කියලා කිව්වේ මේ මාවතේ උපන්නා කියන අදහසින්. පන්තක කියලා කිව්වේ මාවතේ උපන්න අදහසින්. ඒ දෙමව්පියන්ට දරු දෙන්නාම හම්බ වුණේ මහමගදී. වැඩිමලා හම්බ වුණේත් මහමගදී, බාලයා හම්බ වුණේත් මහමගදී. එතකොට වැඩිමලා මහමගදී හම්බ වෙනකොට එයාට දැම්ම පන්තක කියලා. දෙවැන්නෙක් හම්බ වුණානේ. දෙවනියාත් පාරේදී මහන් වෙච්ච නිසා දෙන්න කතා වුණා එයාටත් දාමු පන්තක කියලා. එතකොට වැඩිමලාගේ නම වෙනස් වුණා මහා පන්තක. බාලයාගේ නම වෙනස් වුණා චූල පන්තක. ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට මහා පන්තකයන් වහන්සේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ සම්බුද්ධ ශාසනයේ අරහත් භික්ෂුවක් බවට පත් වුණා. පස්සේ කාලෙක මේ මහා පන්තක තෙරුන් වහන්සේට හිතක් උපදිනවා තමන්ගේ මල්ලි චූල පන්තකත් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ජීවිතේ පරිපූර්ණ වශයෙන්ම සැපයට පත් කර ගන්නවා නම් කොච්චර හොඳද කියලා හිතුවිල්ල මහා පන්තක තෙරුන් වහන්සේට උපන්නා. ඉතින් ඒ නිසාම මහා පන්තක තෙරුන් වහන්සේ මේ තමන්ගේ මල්ලිව පැවිදි කරවා ගන්නට තීරණය කළා. එතකොට චූල පන්තක තෙරුණුත් ඔන්න පැවිද්දටපත් වුණා. හැබැයි මේ පැවිදි වෙච්ච චූල පන්තක තෙරුන් වහන්සේ තමන්ගේ සහෝදරයා යටතේ තමයි ධර්මය ඉගෙන ගත්තේ. ඒ කිව්වේ මහා පන්තක තෙරුන් වහන්සේ යටතේ. මහා පන්තක තෙරුන් වහන්සේ සමීපයේම මහාන වෙලා මහා පන්තක තෙරුන් වහන්සේගෙන් දැන් ධර්මය ඉගෙන ගන්නවා. මහා පන්තක තෙරුන් වහන්සේ තමන්ගේ මල්ලිට චූල පන්තක තෙරුන්ට පොඩි අභ්‍යාසයක් දුන්නා. මොකක්ද අභ්‍යාසේ? ගාථාවක් පාඩම් කරන්න කියලා. ඒක තමයි දීපු පළවෙනි අභ්‍යාසේ මහාන වුණාට පස්සේ. මොකද්ද මේ ගාථාව? බොහෝම ලස්සන ගාථාවක්. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්කේ. මොකද මේ ලස්සන ගාථාවේ සිංහල තේරුම? උදයේ පිපිසු ඇඳ හමන රතු පියුමක් වැන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වැන්නේ සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ අන්න බලන් අංගීරස සමිදුය වැඩ ඉන්නේ කියන ලස්සන ගාථාව. ගාථාව පද 4යි. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනේ පාඩම් කරන්න දුන්නා. දැන් මේ චූල පන්තක ස්වාමීන් වහන්සේ හරි ආසයි මේක පාඩම් කරගන්නට. උඩ පදේ පාඩම් කරලා දෙවෙනි පදේ පාඩම් කරන්න මහන්සි ගන්නවා. අනේ දෙවෙනි පදේ යාන්තම් මතක හිටිනකොට උඩ පදේ අමතක වෙනවා. මෙහෙම මහන්සි වුණා ඇත්තටම කැප වුණා මේ පද 4 මට කටපාඩම් කරගන්න ඕන කියලා. සමහර ලාවට Tamanට සාප කර
තමන්ටම බැන බැන මේ පද 4ක් උඹට පාඩම් කරගන්න බැරිද කියලා බැන බැන මහන්සි ගත්තා. හැබැයි මතක හිටින්නේම නැහැ. සුළු කාලයක් නෙවෙයි පින්වතුනි. 4 මාසයක්. මාස 4ක් ඔට්ටු වුණා. පද 4ක් පාඩම් කරගන්න. මතක හිටින්නේම නැහැ. කොච්චර ගැරහිරි වලට ලක් වෙන්නේ නැද්ද? කොච්චර දොස් කියන්නේ නැද්ද? මහන්සි වුණා කරගන්නම බෑ. මේක සිද්ධ වුණේ පින්වතුනේ සසරේ කරන ලද කර්මයක් නිසා. ඒ නිසා මේ සංසාර ගමනේ එනකොට අපිට මෙබඳු සිදුවීම් අහන්න ලැබෙනවා කියලා කියන්නේ අපේ ජීවිතේ හදාගන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ අපිට වර්ධින තැන පින්වතුනේ හිතා ගන්න බෑ. මේ වැරද්ද උනේ කාශ්‍යප බුද්ධ කාලේ. ඒ කිව්වේ අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් මේ මහා භද්‍ර කල්පේම කාශ්‍යප බුද්ධ ශාසනයත් පැවිදිලා හිටපු කෙනෙක් මේ. ඒ මහාන වුණාට පස්සේ ඒ කාලේ යම් වචනයක් අහන්න ලැබෙනවාද ඇසූ සැනින් මතක හිටිනවා. යමක් අහන්න ලැබෙනවාද ඇසූ සැනින් මතක හිටිනවා. මතක ශක්තිය වැඩි භික්ෂුවක්. වේගෙන් මතක හිටිනවා. ඒ හොඳට මතක හිටින කාලේ තව භික්ෂුවක් හිටියා. එයාට මතක හිටින්නේ නැහැ. මේ මතක හිටින්නේ නැති භික්ෂුවට අපහාස කරා, ගර්හා කළා, ඔච්චම් කළා. අයියෝ මේ චුට්ට මතක තියාගන්න බැයිද කියලා අර තමන්ගේ මතක ශක්තියෙන් ආඩම්බර වුණා. තමන්ට තියෙන චූටි දෙයමුත් ආඩම්බර වෙනවා කියලා කියන එක මේ අපේ ජීවිතවල තියෙන මහා දුර්වලකමක්නේ. තියෙන පොඩ්ඩෙන් දන්න පොඩ්ඩෙන් ඉදිමෙනවා කියන එක. ආන් ඒක ආවා. ඒ දන්න පොඩ්ඩෙන් ඉදිමෙන්න ගිහිල්ලා තමයි මේ නස්පැත්තේ කරගත්තේ. අර භික්ෂුව ධර්ම ඉගෙන ගන්න එක අතහැරියා. එයාට ලැජ්ජ කරනෝනේ. එයා ධර්මේ පාඩම් කරන එක සම්පූර්ණයෙන්ම අත්හැරියා. මතක තියාගන්න එක සම්පූර්ණයෙන්ම අත්හැරියා. හරි කලකිරීමකටපත් වුණා ඒ කාලේ. අන්නේ භික්ෂුවට වෙහෙස වෙන විදිහට කටයුතු කරපු එකේ පාප කර්මේ මේ ජීවිතේට එනවා. දැන් තමුන්ට ඕන පාඩම් කරගන්න, තමුන්ට ඕන මතක තියාගන්න. තමුන් කොච්චර මහන්සි ගත්තත් කර්ම විපාකයේ විසින් තමන්ගේ හැකියාව වහලා දානවා. කරගන්න දෙන්නේ නැහැ. කර්මය කියලා කියන්නේ හරි පිහිසුණු එකක්. යාදිසං වපතේ බීජං වපුරන්නේ යමක්ද තාදිසං හරති පලං වපුරඹු එක තමයි ඵලයේ විදිහට ලැබෙන්නේ. කල්යාණකාරී කල්යාණං හොඳ දෙයට හොඳ ලැබෙනවා. පාපකාරීච පාපකං පවිටු දෙයක් නම් කරගන්නේ විපාකයේද පවිටු දෙයක් බවට පත් වෙනවා. හරි භයානකයි. මේ සංසාර ගමනේ යන ගමන ওই විදිහේ වැරදුනොත් හරි භයානක ස්වභාවයකින් යුක්තයි. ඉතින් දැන් පාඩම් කරගන්න බෑ. කර්ම විපාකකින් වහගන්නවා. අවසානයේ මහා පන්තක තෙරුන් වහන්සේ චූල පන්තකව ගෙන්නලා බොහොම තදින් කතා කරා කියනවා. චූල පන්තක දැන් 4 මාසයක්ම ගෙවිලා ගියා. කොහෙට මේ එකම එක ගාථාවවත් පාඩම් කරගන්න බැරි හැටි. මේ වගේ සුළු දෙයක් කරගන්න බැරි කෙනෙකුට මහානකමේ ප්‍රතිඵලයක් කොහොම ලබන්නද? ඒ නිසා මෙහෙ ඉන්න ඕනේ යන්න කිව්වා. ගිහිල්ලා ගෙදෙට්ට වෙලා වැඩක් පළක් කරගෙන ඉන්න කිව්වා. එතකොට හරි දුක හිතුණා චූලපන්තක මේ ස්වාමීන් වහන්සේට. කුටියට ගිහිල්ලා හඬා ඉන්නවා. ওই කාලේ වෙනකොට මහා පන්තක තෙරුන් වහන්සේ තමයි සංඝයාගේ දානි කටයුතු බැලුවේ. ඔන්න ඔය අතරේ මේ දෙනවා පින්වතුනේ ජීවක කෝමාර බච්ච ජීවක වෛද්‍යතුමාගේ නිවසේ දානයක්. මේ දාණයට ජීවක වෛද්‍යතුමා ආරාධනා කළා 500ක් භික්ෂුන් වහන්සේලා උදෙසා. ඉතින් මේ දානේ මතක් කරන්ට ආපු ජීවක වෛද්‍යවරයාට දැන් මහා පන්තක තෙරුන් වහන්සේනේ දානේ බලන්නේ. උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ජීවක උපාසකය අපේ චූල පන්තක හැර අනෙත් භික්ෂූන් සියලු දෙනා හෙට දානෙට වඩීවි. චූල පන්තකයන්ගෙන් වැඩක් නැහැ. ඉතින් මේ බුද්ධ ශාසනය දිනුවක් ලබා ගන්න බැරි කෙනෙක් නොවේ.
ඒ නිසා මේ මම ඔහුට ගෙදර යන්න කිව්වා. ඔහු එන්නේ නැහැ. අනිත් භික්ෂූන්ට මේ දානෙට කටයුතු සූදානම් කරන්න කිව්වා. දැන් බුදුරජාන් වහන්සේත් ඇතුළුව ඔක්කොමලා 499යි එතකොට වඩින්නේ. චූලපන්තක ස්වාමීන් වහන්සේව කපලා දාලා. ඔය වචනෙත් චූලපන්තක ස්වාමීන් වහන්සේට ඇහුණා. ඇහුණාම හරියට දුක හිතුණා හිතට. ඊතර දුක හිතලා කල්පනා කළා දැන් ඉතින් මාව බැහැර කරලානේ. දානෙකටවත් මාව එක් කරගෙන යන්නේ නැහැ කියලා කියන්නේ මං වැඩකටම නැති කෙනෙක් වෙලා. ඉතින් එහෙනම් මං යනවා යන්න. මම මේ මහානකමට ආවෙත් මගේ සහෝදරයා හිටපු නිසාමයි. ඉතින් සහෝදරයටත් මාව එපා නම් මං යනවා යන්න කියලා මේ චූලපන්තක ස්වාමීන් වහන්සේ අඬ දැන් යන්න පිටත් වෙනවා. යන්න පිටත් වුණාට මොකද ආසයි භික්ෂූන්ගේ ඇසුරට. ආසයි ශාස්ත්‍රුන් වහන්සේ දැක දැක ඉන්න. ආසයි බණපද ඇහෙනකොට. ආසයි වත් පිළිවෙත් වලට යන්න හිතෙන්නේම නැහැ. සැවැන් නුවර දෙව්රම් විහෙරේ ගේට්ටුව ළඟට වෙලා ඉකිග ගහ අඬනවා. ඒ ඉකිග ගහ අඬ ඉන්නකොට මේ චූලපන්තක තෙරුන් වහන්සේට දැනුණා එකපාරම තමන්ගේ හිස මත කාගේ හරි අතක් තිය වෙනවා. පුදුමාකාර සැපයක් පුදුමාකාර සැනසිල්ලක් දැනුණා. ඔළුව උස්සලා බලනකොට ඒ තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී හස්තය චූලපන්තකගේ හිස අතගාලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ අපේ චූලපන්තකනේ. චූලපන්තක මොකෝ මේ අඬන්නේ? එතකොට කිව්වා අනේ ස්වාමීනි මගේ සහෝදරයා මහා පන්තක තෙරුන් වහන්සේ මාව බැහැර කළානේ. ස්වාමීනි මට ගාථාවක් පාඩම් කරගන්න දුන්නා 4 පද ගාථාවක්. දැන් 4 මාසයක් ගත වුණා මං කොච්චර මහන්සි ගත්තත් අනේ මට මතක හිටින්නේ නැහැ. ඉතින් ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි නම් ඔහෙකින් ඇති වැඩක් නැතිය කියලා මට යන්න කිව්වා. ස්වාමීනි මම මේ ගෙදර යන්නේ කොහොමද කියලා දුකටයි අඬ හිටියේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා හිත හදන්නටත් එක්ක චූලපන්තක මේ ශාසනයේ මහා පන්තකගේ මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගෙනේ. ඒ නිසා චූලපන්තක එන්න මාත් එක්ක මං චූලපන්තකට කියලා දෙන්නම් මේ ධර්මය අවබෝධ කරගන්න පිළිවෙල. චූලපන්තක මං කියන විදිහටම කටයුතු කරොත් ඔය දුර්වලතා ඔක්කොම නැති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා. බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනකොට සංසාරේ අරගෙන ආපු පිනකින් චූලපන්තක තෙරුන් වහන්සේට තිබුණා කීකරු වීමේ අසාමාන්‍ය හැකියාවක්. හරි වටින එකක් කීකරුකම හදාගන්න පුළුවන් කියන එක. ඒ කීකරු වීමේ අසාමාන්‍ය හැකියාවක් චූලපන්තක ස්වාමීන් වහන්සේට තිබුණා. දැන් අපේ ජීවිතවල පිංගුතුනේ ඒ සත්පුරුෂයන්ගේ වචනයට කීකරුකම හදාගන්නවා කියන එක හරි අමාරු එකක් නේ. නැත්නම් බලන්න සත්පුරුෂයන්ගේ වදන් කොච්චර තියෙනවද? දැන් මේ තේරී ගාථා පොත් වහන්සේ ගත්තොත් ඒ පොත් වහන්සේ පුරාවටම තියෙන්නේ සත්පුරුෂයන්ගේ අවවාද. ඒ වුණාට ඒවට කීකරුකම හදාගන්නවා කියන එක කොච්චර අමාරුද? හැබැයි චූලපන්තක ස්වාමීන් වහන්සේට සසරේ රැස් කරපු පිනකින්ම සසර ගමනේ කරපු පුරුද්දක් විදිහට තිබුණා කීකරුකම. බුදුරජාන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේව එකතු කරගෙන යනවා. ඒ එකතු කරගෙන යද්දී ශාස්ත්‍රුන් වහන්සේ ඒ අසම සම වූ අසාධාරණ ඥානයක් බවට පත් වූ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානේනුත් ආසයා නොසේ ඥානේනුත් අපේ චූලපන්තක තෙරුන් වහන්සේගේ ජීවිතය දිහා බලනවා. සංසාර ගමනේ පිටිපස්සට බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ පේනකොට ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා එක විශේෂ තැනක්. ඒක සිද්ධ වුණේ ගොඩාක් ඈත අතීතේ. මේ චූලපන්තක තෙරුන් වහන්සේ ඉපදිලා හිටියා එක රජෙක් වෙලා. මේ රජුරුවෝ
ඇඳුම් මාරු කරන වෙලාවේ වස්ත්‍ර මාරු කරන වෙලාවේ තමන් ඇඳගෙන හිටපු සුදු පාට වස්ත්‍රයේ තමන්ගේම දහඩිය නිසා දොරු වර්ණ වෙලා තියෙන තැනක් දැක්කා. දැන් බලන්න අපි වුණත් ඇඳුම් ඇඳගෙන හිටපුවම පින්වතුනි දැන් ඔන්න අපි උදේ රැකියාව පිණිස යම් ඇඳුමක් ඇඳගෙන යනවා. හවස් කාලේ ඒ ඇඳුම ගලවනකොට අපේම ශරීරයේ දහඩිය කුණු නිසා ඒ ඇඳුම කිලිටි වෙලා තියෙනවා අපිට පේන්නේ නැද්ද? අන්න ඒක මේ රජුරුව දැක්කා. දැක්ක ගමන් රජුරුව කල්පනා කළා මේ ඇඳුම පිරිසිදුවට තිබ්බ එකක්. හැබැයි දැන් මේ ඇඳුම කිලිටි වෙලා. ඇඳුම කිලිටි උනේ මේ කයේ ස්පර්ශ වෙච්ච නිසා. එහෙනම් මේ කය කියන්නේ මේ අපිරිසිදු එකක් නේ. කය කියලා කියන්නේ අපවිත්‍ර එකක් නේ කියන හිතුවිල්ලක් උපන්නා. එතකොට ඇත්තටම අසුබ වූ මේ කය ගැන මොහොතකට, ඊතා සුළු මොහොතකට අසුබ සංඥාවක් උපන්නා. ඊතා සුළු මොහොතකට නමුත් හිතේ ඇති වුණේ හරි එකක්. පොඩි වෙලාවකට උනත් හිතේ ඇති වුණේ හරි අදහසක්. පොඩි වෙලාවකට උනත් දැක්කේ හරි දෙයක්. පොඩි වෙලාවකට හරි හිත ගියේ ඇත්තට. පොඩි වෙලාවකට හරි ඇත්තට හිත යනවා කියන එක කොච්චර වටිනවද? ඒ නිසා පින්වතුනි මේ මුණ ගැහිච්ච මොහොතේ ධර්මයේ පුරුදු කරන්ට ලැබිච්ච අවස්ථාවේ ටික ටික හරි දේ පුරුදු කරන්න. අපත යන්නේ කවදාවත්. කවදාවත් අපත යන්නේ අසුබ භාවනාව කරනකොට අපි බලාපොරොත්තු වෙන වේගින් රාගෙ දුරු වෙන්නේ නැති වෙයි. හැබැයි ඒ පුරුදු කරන එක අපත යන්නේ. මෛත්‍රී භාවනාව පුරුදු කරනකොට අපි බලාපොරොත්තු වෙන වේගින් තරහ දුරු වෙන්නේ නැති වෙයි. හැබැයි පුරුදු කරන එක අපත යන්නේ. අපි විදර්ශනා භාවනා කරනකොට අපි බලාපොරොත්තු වෙන වේගින් අපේ නුවණ මොහු කරා යන්නේ නැති වෙයි. හැබැයි මේ පුරුදු කරන ටික අපත යන්නේ. අපි දහම් පොතපත කියවනකොට ඒ පොත්පත්වල තියෙන ඒවා අපිට මතකයේ මහලොකුවට ධාරණය වෙන්නේ නැති වෙයි. හැබැයි කියවෙනකොට තේරෙන චුට්ටක් තියෙනවා. ඒක කවදාවත් අපත යන්නේ. ආන් ඒ නිසා ඒක හොඳට තේරෙනවා අපත යන්නේ කියලා. එදා අර රජෙක් වෙලා ඉද්දී චූටි වෙලාවකට හටගත්ත පිළිකුල් සංඥාවක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. මෙතනින්ම මෙයාගේ නුවණ ඉස්සරහට වැඩි දියුණු කරලා ගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේ එකතු කරගෙන ගිහිල්ලා මේ එක ස්ථානයක වාඩි කෙරෙව්වා. වාඩි කරවලා මේ චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතට භාග්‍යතුන් වහන්සේ දෙනවා මේ සුදුම සුදු අලුත් රෙදි කඩක්. ඒ රෙදි කඩ අතට දීලා කියනවා චූලපන්තක ඔයා වෙන මුකුත් හිතන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ මේ සුදු රෙදි කඩ අතෙන් පිරිමැද හිතන්ට මං කිලිටි හරිනවා. මං කිලිටි හරිනවා. රජෝ හරණං කියලා හිතන්ට. එහෙම හිතමින් මේ සුදු පිරිසුදු රෙදි කඩ පිරිමදින්න කිව්වා. දැන් ඔන්න අර වටිනා ගුණේ තියෙනවා. මොකද්ද? කීකරුකම. කීකරුකම කියන වටිනා ගුණේ තිබුණ නිසා චූලපන්තක ස්වාමීන් වහන්සේ මේක බුදුරජාන් වහන්සේ වදාරපු විදිහටම කරා. දැන් ටික වෙලාවක් මෙහෙම කර ඉන්නකොට දාඩිය දානවා. අතට දාඩිය දානකොට මේ දාඩියත් එක්ක එකතු වෙලා ඒ දාඩිය අර වස්ත්‍රයේ තැවරිලා සුදු පාට වස්ත්‍රය ටික කිලිටි වෙන්න පටන් ගත්තා. එතකොට චූලපන්තක තෙරුන් වහන්සේට තේරෙනවා හැබැයිටම භාග්‍යතුන් වහන්සේ මගේ අතට දුන්නේ බැබලෙන තරම් සුදු රෙදි කඩ. නමුත් දැන් මේක කිලිටි වෙලා. මේක කිලිටි උනේ මගේ අත උඩ තියාගෙන ඉද්දි. එහෙනම් මේක කිලිටි උනේ මගේම ශරීරයේ කුණු නිසා. මේ ශරීරය එහෙම එකක් නේ. මේ ශරීරය කියලා කියන්නේ අසාර එකක් නේ. ශරීරයේ කුණු තැවරීම නිසා මේ වස්ත්‍රය කිලිටි වෙලා ගියා.
මේ ශරීරය අසුභයි කියලා නිකන් විදර්ශනා ඥානයේ හිත පිහිටියා. ඒ කාරණේ මුල් කරගෙනම හොඳට විදර්ශනාව තුළ හිත ඒකාග්‍ර භාවයට පත් වුණා. මෙහෙම හිත එකඟ වෙලා තියෙනකොට බුදුරජාණන් වහන්සේ මේ චූලපන්තක තෙරුන් වහන්සේට දැන් හොඳට එකඟ වෙච්ච හිතක් තියෙන කෙනාට මෙන්න මේ කාරණේ ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ස්වරයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ දැන් ඇහෙනවා. චූලපන්තකය ඔබේ ඔය අතේ තිබුණ සුදු රෙදි කඩ කිලිටි වෙලා යන හැටි ඔබට පේනවා. චූලපන්තකේ ඔය කිලුට කියලා කියන්නේ බලවත් කිලුටක් නෙවෙයි. කිලුට කියලා කියන්නේ ඔබේ හිත තුල තියෙන රාගයටයි. ආන්ගේ රාගය කියන කිලුට බැහැර කරන්නට. බැහැර කළ යුතු කිලුට රාග කිලුටයි. බැහැර කළ යුතු කිලුට ද්වේෂ කිලුටයි. බැහැර කළ යුත්තේ මෝහ කිලුටයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ගාථා 3කුත් දේශනා කළා. ඒ ගාථා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තියෙනවා සිංහලට මෙන්න මේ විදිහට. රාග කෙලෙස්මය ලොව සැබෑ කිලුට අනිකුත් කිලුටු නම් නොවේ. රාගයටමයි කිලුට කියන්නේ. මනවින් දුරුකොට මේ රාග කිලුට රාග කිලිටි නොමැති සසුනේහි ඒ භික්ෂූහු වසත්මය සුවසේ. ඔන්න එහෙනෝ අර්ථයක්. ඊළඟට වදාලා ද්වේෂ කෙලෙස්මය ලොවේ සැබෑ කිලුට අනිකුත් කිලුටු නම් නොවේ. ද්වේෂයටමයි කිලුට කියන්නේ. මනවින් දුරුකොට මේ ද්වේෂ කිලුට ද්වේෂ කිලිටි නොමැති සසුනේහි ඒ භික්ෂූහු වසත්මය සුවසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෝහ කෙලෙස්මය ලොවේ සැබෑ කිලුට අනිකුත් කිලුටු නම් නොවේ. මෝහයටමයි කිලුට කියන්නේ. මනවින් දුරුකොට මේ මෝහ කිලුට මෝහ කිලිටි නොමැති සසුනේහි ඒ භික්ෂූහු වසත්මය සුවසේ. බුදුරජාණන් වහන්සේ ඕන් ඔය ගාථා වදාලා. හරිම පුදුම සහගතයි පින්වතුනේ. මේ ගාථා අවසන් වෙනකොට අපේ චූලපන්තක තෙරුන් වහන්සේ 4 පද ගාථාවක් පාඩම් කරගන්න බැරුව 4 මාසයක් ඔට්ටු වෙච්ච කෙනා එක සැනකින් ධර්මය අවබෝධ කළා. පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒක හරි පුදුම එකක්. ඒ පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ සසරේ පදුමුත්තර බුද්ධ ශාසනය කරපු පුණ්‍ය ප්‍රාර්ථනාවකුත් එක්ක අසිරිමත් හැකියාවන්ගෙන් යුක්ත වුණා. ඒ තමයි උන්වහන්සේට විශේෂ හැකියාවක් තිබුණා. තමන් වහන්සේ වගේ තව අය ගොඩාක් මවන්ට. වෙන වෙන අය තමන් වහන්සේ වගේම මවන්ට ගොඩාක් රූප මවන්ට හැකියාවක් උන්වහන්සේට ලැබුණා. ඊළඟට උන්වහන්සේ තමයි මේ රූපාවචර ධ්‍යානවලට සමවැදීන් අතරින් අතිශයින්ම දක්ෂ භික්ෂුව බවට පත් වුණේ. ඉතින් ඕන්නේ සිද්ධි වුණා දැන් මේ එක දවසක්. එක මොහොතකින් මේ සිදුවීම සිද්ධ වෙලා අවසන්. බුදුරජාණන් වහන්සේගේ දමනය. ඊළඟ දවසේ දැන් ජීවක කෝමාර බච්ච ජීවක වෛද්‍යවරයාගේ දානේ. මේ ජීවක වෛද්‍යවරයාගේ දානෙට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේත් වැඩම කළා. ඊළඟට මහත් වූ භික්ෂු සංඝයාත් වැඩම කළා. හැබැයි 499යි. මොකද චූලපන්තක තෙරුන් වහන්සේට දානෙට ආරාධනා ලැබුණේ නෑනේ. චූලපන්තක තෙරුන් වහන්සේ වැඩම කළේ නෑ. දැන් මහා පන්තක තෙරුන් වහන්සේ හිතාගෙන ඉන්නේ චූලපන්තක තෙරුන් සිවුරු ඇරලා ගෙදර ගියා කියලා. ඉතින් දානෙට සියලු දෙනා වහන්සේ වැඩියා. භාග්‍යතුන් වහන්සේට දානේ පූජා කරන්න ලැහැත් වෙනකොට භාග්‍යතුන් වහන්සේ පාත්‍රය අතින් වැහුවා. දානේ පිළිගත්තේ නැහැ. එතකොට ජීවක වෛද්‍යතුමා අහනවා ස්වාමීනි ඇයි? තථාගතයන් වහන්සේ දානේ නොපිළිගන්න කාරණේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක විහාරයේ භික්ෂුවක් ඉන්නවා. එතකොට දානේ කටයුතු බාරව ඉන්න මහා පන්තක තෙරුන් වහන්සේ
කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විහාරේ භික්ෂූන් කවුරුත් නැහැ. ස්වාමීනි හැමෝම වැඩි යන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ ආය වතාවක් ජීවක වෛද්‍යතුමාට කියනවා නෑ ජීවකේ විහාරේ භික්ෂුවක් ඉන්නවා කවුරු හරි යවන්න කියලා. එතකොට ඕන්න කෙනෙක් දුවගෙන ගියා සේවකයෙක්. ඒ සේවකයා දුවගෙන යනකොට ඒ සේවකයාට පේනවා විහාරේ මෙන්න මෙහෙම එකක්. එක වගේම භික්ෂූන් වහන්සේලා 19ක් ඉන්නවා. ඔක්කොමල එක වගේ. හැබැයි මේ භික්ෂූන් වහන්සේලා එක එක දේවල් කර කර ඉන්නේ. සමහර භික්ෂූන් වහන්සේලා ගස් යට භාවනා කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා සක්මන් කරනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා වත්පිළිවෙත් කරනවා. හැබැයි රූපේ බලපුවාම ඔක්කොම එක වගේ. එතකොට මේ සේවකයාට දාඩිය දැම්මා. මේ සේවකයා දුවගෙන ඇවිල්ලා කිව්වා ජීවක වෛද්‍යතුමාට මේ අනේ කෙනෙක් නෙමෙයි ඉන්නේ එතන ඉන්නවා 19ක් විතර. මට නම් තේරිච්ච විදිහට 1000ක් විතර ඉන්නවා කිව්වා. එතකොට ජීවක වෛද්‍යතුමා ගිහින් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හදිසියෙම මේ විහාරයට භික්ෂුන් වහන්සේලා වැඩම කරලා වගේ 19ක් විතර ඉන්නවා කියලා අපේ මේ සේවකයා කියන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජීවකයේ සේවකයෙක් යවන්ට ඒ සේවකයාට ගිහින් කියන්න මේ කවුද චූලපන්තක තෙරුන්. එතකොට ඒ චූලපන්තක තෙරුන් කවුද කියලා දැනගෙන චූලපන්තක තෙරුන්ව එකතු කරන් එන්න කිව්වා. එතකොට ඔන්න සේවකයා ගියා. සේවකයා ගිහිල්ලා අර විහාරේ දොරටුව ළඟ ඉඳලා ඇහුවා කවුද චූලපන්තක තෙරුන් කියලා. අර දහසක් දෙනා වහන්සේම කියන්න පටන් ගත්තා මමයි චූලපන්තක කියලා. දැන් සේවකයා ආයේ දාඩිය දාගෙන දුවගෙන එනවා. ඇවිල්ලා ආයෙත් කියනවා මේ මෙහෙම එකක් වුණා. දැන් මේවා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සිද්ධ කළේ චූලපන්තක තෙරුන් වහන්සේගේ ආනුභාවය. දුර්වල කෙනා කියලා උන්වහන්සේව ප්‍රසිද්ධ වෙලානේ හිටියේ. උන්වහන්සේගේ ආනුභාවය පෙන්වන්න තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේක කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ජීවකයේ සේවකයාට කියන්ට චූලපන්තක තෙරුන් වහන්සේ කවුද කියලා අහනකොට මුලින්ම මමයි චූලපන්තක කියන කෙනාගේ අත අල්ලගන්න කියලා. එතකොට ප්‍රශ්නේ හරියයි කිව්වා. එතකොට ඔන්න සේවකයා ගිහිල්ලා කියපු විදිහට කළා. මමයි චූලපන්තක කියලා මුලින්ම කියපු කෙනාගේ අත අල්ලගත්තා ගිහින්. මේ අත ඇල්ලුවා විතරයි චූලපන්තක තෙරුන් වහන්සේ එරදී අත හැරියා. අත හැරපුවම අර දහසක් දෙනා නොපෙනී ගියා. ඒ සේවකයා හරි ප්‍රසාදයටපත් වුණා. ප්‍රසාදයටපත් වෙලා වැඳලා කියනවා ස්වාමීනි දාණයට කටයුතු ඔක්කොම සූදානම්. ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේ වඩිනතුරු බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේ වඩින්න කියලා. එතකොට මේ චූලපන්තක තෙරුන් වහන්සේ කියනවා හොඳයි ඔබ යන්න. මම පසුව එන්නම්. ඒ සේවකයා පිටත් කළා. සේවකයා පිටත් කළා සේවකයා යලි ජීවක වෛද්‍යාචාර්යතුමාගේ නිවසට යන්නටත් පෙරම අපේ චූලපන්තක මහරහතන් වහන්සේ අහස් ගැබෙන් පැමිණිලා ශාස්ත්‍රුන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරලා දාණයට වාඩි වුණා. ඉතින් ඔහොමයි බුද්ධ ශාසනයේ ඒ අසිරිමත් සිදුවීම. බලන්න ඉතා දුර්වල චරිතයක් විදිහට හිටපු කෙනෙක් මුළු ජීවිතේම දිනපු හැටි. බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව නිසා. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ අතරේ ඕක හරියට කතා වුණා. ආශ්මතුනි මේක මහා පුදුම සිද්ධියක් නේ. මේ 4 පද ගාථාවක් පාඩම් කරගන්න බැරුව මේ විහාරයෙන් බැහැර කරලා හිටපු කෙනා. කොටින්ම මේ අපේ මහා පන්තකයන් වහන්සේ ගෙදර යන්ට කියලා මේ සම්පූර්ණයෙන්ම බැහැර කරපු කෙනා. බුදුරජාන් වහන්සේ සුළු මොහොතකින් දමනය කළානේ. මේක ආශ්චර්යයිනේ කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළා මහණෙනි මේ චූලපන්තකට ඔය විදිහට තථාගතයන් වහන්සේ පිහිට උනේ අද විතරක් නෙවෙයි ඈත අතීතයේත්
චූල පන්තකට තථාගතයන් වහන්සේ පිහිට වුණා කියලා වදාරලා බුදුරජාණන් වහන්සේ ඒ ඈත අතීතයේ සිද්ධිය දේශනා කළා චූල සෙට්ටි ජාතක කතාව. මේ චූල සෙට්ටි ජාතකය අපේ ගුරුදේවයන් වහන්සේ පරිවර්තනය කරලා තියෙනවා නුවණ වැඩෙන බෝසත් කතා පළවෙනි පොත් වහන්සේ. මේ පොත් කතා පෙළේ පළවෙනි පොත ගත්තොත් ඔබට චූල සෙට්ටි ජාතකය කියව ගන්න පුළුවන්. ඒ ජාතක කතාවේ එදා අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධිය බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට වදාරපු හැටි අන්තර්ගත වෙනවා. අපිට කාල වේලාව නැහැ ඔබට ඒක විස්තර කරලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චූලපත්තක තෙරුන් වහන්සේ ආරම්භයා බොහොම ලස්සන ගාතාවක් වදාලා. උට්ඨානේ නප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාථ මේධාවී යං ඕඝෝ නාභිකීරති. උට්ඨානේන අප්පමාදේන බුද්ධිමත් ශ්‍රාවකයා වීරියෙන් නැගී හිටමින් අප්‍රමාදයෙන් යුක්ත වෙනවා. සංයමේන හොඳට සංවර වෙනවා. දමේනච හොඳට දමනය වෙනවා. දීපං කෛරාත මේධාවී යං ඕඝෝ නාභිකීරති. එයා ඒ තුලින්මයි කෙලෙස් සැඩ පහරට යට වෙන්නේ නැති අමා මහ නිවන නම් වූ දූපත තමා තුලම හදාගන්නේ. ඒ අමා මහ නිවන නම් වූ දූපත හදාගන්නට නම් උට්ඨානේන නැගී හිටින වීරිය තියෙන්න ඕන. නැගී හිටින වීරිය කියලා කියන්නේ නුවණැත්තන්ගේ අවවාද අනුශාසනා අනුව කීකරුව කටයුතු කරලා ශක්ති සම්පන්නව ඉස්සරහට යන්න අත් නොහැරෙන වීරියකින් කැපවෙන්න හැකියාව තියෙන්න ඕන. අප්‍රමාදේන අප්‍රමාදී වෙන්න ඕන. අප්‍රමාදේ කියලා කිව්වේ කල් දාන්නේ නැතුව යහපතේ හැසිරෙන්න එයාට හැකියාවක් තියෙන්න ඕන. සංයමේන හොඳට තමන්ව සංවර කරගන්න ඕන. දමේනච හොඳට තමන්ව දමනය කරගන්න ඕන. තමන්ව සංවර කරගන්නේ ධර්මයේ තුල, තමන්ව දමනය කරගන්නේ ධර්මයේ තුල. එහෙම දමනයටපත් වෙන කෙනාට තමයි කියනවා කෙලෙස් සැඩ පහරට යට වෙන්නේ නැති ආරක්ෂිත දූපත නිවන කියන එක තමන්ගේ ජීවිතය තුල හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ චූලපන්තක මහරහතන් වහන්සේ ඒ දූපත හදාගත්තා. ඒ චූලපන්තක මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැනම මේ තේර තේරී ගාථා පොත් වහන්සේගේ මේ ගාථා වලින් අපිට මෙන්න මේ විදිහටයි පැවසුවේ. ඉස්සර මං හරි දුර්වලයි. ධර්මයේ වටහා ගැනීමේ ශක්තියක් තිබුණේම නැහැ. ඒ දවස්වල මං හරි නින්ද වින්දා. මගේ සොහොයුරා පවා දැන් ඉතින් ඔබ ආයමත් ගෙදර ඵලයන් කියලා මාව අසපුවෙන් ඉවත් කළා. එහෙම දුර්වල චරිතයක්. සහෝදර ස්වාමීන් වහන්සේ මාව ඉවත් කළාට පස්සේ අසපුවේ දොරකඩ මං හිටගෙන හිටියා. බුද්ධ ශාසනයට මං හරිම ආසයි. මං හරිම දුකෙන් හිටියේ. භාග්‍යතුන් වහන්සේ එතනට වැඩියා. මගේ හිස පිරිමැන්දා. මගේ අතින් අල්ලාගෙන ආයෙමත් අසපුවට එක්කගෙන ආවා. ඇත්තෙම ශාස්ත්‍රුන් වහන්සේ මං ගැන අනුකම්පා කළා. පාපිස්නා රෙදි කඩක් මගේ අතට දුන්නා. පැත්තකට ගිහිල්ලා මේ සුදු රෙදි කඩ කෙරෙහි හොඳින් හිත පිහිටුවා ගන්නට කියලා මට උපදෙස් දුන්නා. ඉතින් මම බුදු සමිඳුන්ගේ වචනේ හිතට ගත්තා. ශාසනයේ ඇල්ම ඇති කරගෙන වාසය කළා. උතුම් නිවනම ලබා ගන්නට සුදුසු විදිහට සමාධිය ඇති කරගත්තා. දැන් පිබ්බේ නිවාස ඥානය ගැන මම දන්නවා. දිබ්බ චක්කු ඥානයත් පිරිසිදු කරගත්තා. ත්‍රිවිද්‍යාව ලැබුවා. බුදු සසුන සම්පූර්ණ කළා. එදා ඒ පන්තක භික්ෂුව තමන් වගේම 1000ක් මැව්වා. දාණයට කල් දන්වනතුරු ලස්සන අඹ වනේ වාඩි වෙලා හිටියා. ඉතින් මගේ ශාස්ත්‍රුන් වහන්සේ දාණයට කල් දන්වලා පණිවිඩකාරයෙක් මං වෙතට එව්වා. මං එදා දාණයට ගියේ අහසින්. මං ගිහින් ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. පැත්තකින් වාඩි වුණා. මං හිඳගත් බව දැක්කගත්තට පස්සේයි ශාස්ත්‍රුන් වහන්සේ දාණය පිළිගත්තේ. සියලු ලෝකයාගේ පූජා ලැබීමට සුදුසු, දම් පිළිගැනීමට සුදුසු මිනිසුන්ගේ පින්කෙත වූ බුදු සමිදානන් දාණය පිළිගත්සේක. මේ විදිහටයි
ඒ රහතන් වහන්සේ තමන් වහන්සේගේ තේර ගාථා වදාළේ. ඉතින් පින්වතුනි බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම ආසිරිමත් එකක්. දුර්වල අයත් මේ සම්බුද්ධ ශාසනයේ පිහිටෙන් ජීවිතේ දෙනවා. ඒ බඳු සම්බුද්ධ ශාසනය අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඒ ශාසනය තුළ අපිට ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට දියුණුවට පත් කරගන්න පුළුවන් අපි මහන්සි ගත්තොත්. ඒ නිසා මේ ගාථාවන් අපට වදාළේ අපගේ චූලපන්තක මහරහතන් වහන්සේ. ඒ වගේම අපි ගාථා ඉගෙන ගත්තා මහා කප්පිනක මහරහතන් වහන්සේගේ. ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ සියලු ආරක්ෂාව ආශිර්වාදය උපකාරය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන මේ පින්වතුන්ලගේ මූලිකම අරමුණ බවට පත්වෙන තමන්ගේ නමින් මියගිය තිබ්බටුවාව ගමගේ පියදාස පියාණන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඒ පියාණන්ගේ පරලෝ ජීවිතයේ සැපවත් වෙත්වා. ඒ වගේම තමන්ගේ නමින් අනන්ත සසර පුරාවටම මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් ඊයේ ගුණවර්ධන මෑණියන් ඇතුළු සියලු දෙනාගේ දෙමාපියන්ට කුඩා කාලයේ අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පත් සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ පින හේතු වේවා කියලා පින් අනුමෝදනා සිදු කරනවා. විදේශගතව සිටින පේසල සහ පුබුදු පුතුන්ටත් ගිම්හානි, උත්පලා, තාරක රූපසිංහ, විද්‍යානි, ටෙහාන්, චරිත්, සඳනි, මధుර, වරුණී ඇතුළු ඒ සියලු දූපතුන්ගේ සියලු ධාර්මික වැඩ කටයුතු සහ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ සියලු පින්පෙත් හේතු වේවා. සියලු දෙනාට කල්යාණ මිත්‍ර ආශ්‍රය පිණිස ඒකාන්ත වශයෙන් මේ පින් හේතු වේවා. අමිල ගමගේ මහතා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසට අද ධර්ම දානය සිද්ධ කරන නොම්බර 1-15 ග්‍රාම සංවර්ධන මාවත දෙපානම පන්නිපිටිය කියන ලිපිනේ පදිංචි අමිල ගමගේ මහතා ඇතුළු ඒ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදිය ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ ආදී වූ සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ විදේශගතව කටයුතු කරන සියලු දෙනාගේ සියලු කටයුතු සුවසේ නිදුකින් කරගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. සුපින්වත් ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සුවසේ ධම්මග දිනු කරගන්නට සුවසේ පින් කරගන්නට ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.